අයිබෝන් දුවේ පුතේ හැදින අපි හදන තැන ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමග අද දිනේ සම්බන්ධ වෙන දූල පුතාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. දුවේ පුතේ අදත් අපි සුවිශේෂී ගණිත පාඩමක් සමග සම්බන්ධ වීමට සූදානම් වන්නේ. ඊට කලින් මම ඔබට ලෝභී වුණු ශ්‍රේෂ්ඨතම ගණිතඥයෙකුගේ ඡායාරූපයක් දක්වනවා. එහෙනම් අපි බලමු මේ ඡායාරූපයේ ඉන්නේ ගණිතඥයා ගැන චුට්ටක් හඳුනා ගන්න. දැන් දුවේ පුතේ මේ ඡායාරූපයේ දකින්න ලැබෙනවා ලෝභී වුණු විශිෂ්ටතම ගණිතඥයෙක් වෙච්ච යුක්ලිඩ් කියන ගණිතඥයා. ඉතින් එතුමන් තමයි අපි මේ ඉගෙන ගන්න බොහෝ ජ්‍යාමිතික කරුණු ලෝකයට හඳුන්වා දුන්නේ. ඉතින් එතුමන් ඒ නිසාම ජ්‍යාමිතියේ පියා ලෙස සලකනවා. ඉතින් මේ ජ්‍යාමිතියේ පියා වූ යුක්ලිඩ් නම් ගණිතඥයා හඳුන්වා දුන්නු කරුණු ඇතුළත් 10 ශ්‍රේණියේ පස්වන පාඩම වන ත්‍රිකෝණ අංග සාම්‍ය පාඩම සමග තමයි දුල පුතාලා අද මේ එකතු වන්නේ. ඉතින් දුවේ පුතේ අපි මේ පාඩම ඉගෙනීමෙන් ඔබට මොනවද ලැබෙන්නේ කියලා සලකලා බලමු. දුවේ පුතේ මේ පාඩම ඉගෙන ගත්තාම දුවල පුතාලා තල රූප දෙකක් අංග සමවීම කුමක්දයි හඳුනා ගන්නවා. ඒ වගේම ත්‍රිකෝණ දෙකක් අංග සමවන අවස්ථා හඳුනා ගන්නවා. ඒ වගේමයි දුවේ පුතේ ඊටම වැදගත් දෙයක් ත්‍රිකෝණ අංග සාම්‍ය ඇසුරෙන් අනුමේයන් සාධනය කිරීමේ හැකියාව ඔබට මේ පාඩම ඉගෙනීමෙන් ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ අපි කරුණු වශයෙන් සාකච්ඡා කරගෙන ඉදිරියට යමු. දැන් අපි මේ තල රූප වල තිබෙන අංග මොනවාදයි මතක් කරගමු. එහෙනම් මම ඊළඟට ඔබට තල රූප කීපයක් දක්වනවා. මේ තල රූප කීපය දෙස හොඳින් අවධානය යොමු කරන්න දුවේ පුතේ. මේ තල රූප ඇඳීම සඳහා අපි සරල රේඛා ඛණ්ඩ භාවිතා කරනවා. එහෙනම් මේ සරල රේඛා ඛණ්ඩ මේ තල රූපවල පාද ලෙස හඳුනා ගන්නවා. ඊළඟට දුවේ පුතේ මේ සරල රේඛා ඛණ්ඩයන් හමු වීමෙන් තල රූපවල කෝණ සකස් වෙනවා. එහෙනම් අපි තල රූපයක අංග ලෙස පාද සහ කෝණ පවතින බව දුල පුතාලට මතක් කරලා දුන්නා. දැන් දුවේ පුතේ ඔබ අංග සමවීම කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ඊළඟට අවධානය යොමු කරන්නට ඕන. එහෙනම් මම ඒ සඳහාත් ඔබට තල රූප කීපයක් දක්වන්නම්. මේ තල රූප යුගල වශයෙන් තිබෙනවා. ඉතින් පළමු යුගලයේ දෙස ඔබ හොඳින් අවධානය යොමු කරන්න. දැන් මම කහ පාටින් දක්වා ඇති ත්‍රිකෝණය මතට මේ රතු පාටින් දක්වා ඇති ත්‍රිකෝණය රැගෙන එනවා. දැන් එහිදී කහ පාටින් දක්වන ලද ත්‍රිකෝණය මත හරියටම රතු පාටින් දක්වන ත්‍රිකෝණය එක මතයක වැටුණු බව ඔබ දැක්කා. ඉතින් හරියටම තල රූප දෙකක් එක මතයක වැටෙනවා නම් එය අපි හඳුනා ගන්නවා පුතේ සමපාත වීමක් ලෙස. එහෙනම් මේ ත්‍රිකෝණ යුගලය සමපාත වුණා. යුගලයේ දෙසත් අපි අවධානය යොමු කරමු දුවේ පුතේ. මේ දෙවන චතුරස්‍ර යුගලය බලන්න හොඳින්. එහිදී එම චතුරස්‍ර යුගලය සමපාත වන බව ඔබ හොඳින් දුටුවා. දැන් ඊළඟ තල රූප යුගලයේ දෙසට අපි අවධානය යොමු කරමු. එහිදී බලන්න දුවේ පුතේ එම තල රූප යුගලය එක මතයක සමපාත වන්නේ නැහැ. දැන් දුවේ පුතේ මින් පළමු සහ දෙවන යුගලයන් සමපාත වුණා. ඊට හේතුව කුමක්ද? එම යුගලයන්හි සියලු අනුරූප අංගයන් සමාන වීම නිසා තමයි සමපාත වීම සිදුවන්නේ. අන්න එහෙනම් දුවේ පුතේ අපි තල රූප දෙකක් සමපාත වනවා නම්
එම තල රූප යුගලය අංග සමවනවා කියලා හඳුනා ගන්නවා. දැන් දූල පුතාලා බලන්න එකිනෙකට සමපාත කළ හැකි තල රූප අංග සම තල රූප ලෙස අපි හඳුනා ගන්නවා. ඊළඟට දුවේ පුතේ ඔන්න දැන් අපි අංග සමවීම හඳුනා ගත්තා. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට ඔබේ අවධානය යොමු කරනවා. හොඳින් බලන්න පුතේ ABC ත්‍රිකෝණය ඔබට දැන් දකින්න ලැබෙනවා. මේ ත්‍රිකෝණයට එහෙනම් අංගයන් 6ක් තිබෙනවා. මොනවද මේ අංග 6? ඔව්. කෝණයන් 3ක් දකින්න ලැබෙනවා. ඉතින් මේ කෝණ 3 අපි නම් කරමු දුවේ පුතේ. බලන්න කොළ පාටින් දැක්වෙනවා ඔබට ABC කෝණය. ඊළඟට නිල් පාටින් දැක්වෙනවා BAC කෝණය. එහෙනම් දුවල පුතාලා නම් කරන්න ඊළඟ කෝණය මේ රතු පාටින් දැක්වෙන කෝණය. කොහොමද? එය ACB කෝණය ලෙස අපි හඳුනා ගන්නවා. ඊට අමතරව දුවේ පුතේ මේ ත්‍රිකෝණයට පාදයන් 3ක් පවතිනවා. එම පාද 3ත් අපි නම් කරොත් AB පාදය, ඒ වගේම AC පාදය, ඒ වගේම BC පාදය ලෙස අපි පාද 3 හඳුනා ගන්නවා. ඉතින් දැන් ඔබට මම දන්නවා ඔබේ මනසට ගැටලුවක් එනවා ත්‍රිකෝණ යුගලක් අංග සම කරන්න නම් මේ අංග 6ම අපිට සමාන කරන්න වෙයිද? එහෙනම් අපි මෙතෙන් සිට දුවේ පුතේ හඳුනා ගන්නවා එහිම අවශ්‍යද? එහෙම නැත්නම් එහිම අවශ්‍ය නැද්ද? දැන් අපි ත්‍රිකෝණ යුගලයක් අංග සම කළ හැකි අවස්ථාවන් තමයි දුවේ පුතේ හඳුනා ගන්න සූදානම් වෙන්නේ. එහෙනම් මේ පළමු අවස්ථාවට යන්න පෙර දුවේ පුතේ මම තවත් රූප රාමුවක් ඔබට ලබා දෙනවා. එහිදී අපි සාකච්ඡා කරනවා අපිට ඉතා වැදගත් වෙන කරුණක් අන්තර්ගත කෝණය කියන්නේ කුමක්ද කියලා. ඉතින් අපි බලමු දුවේ පුතේ එම රූප රාමුව. දැන් මෙහි ABC ත්‍රිකෝණය ඔබට දකින්න ලැබෙනවා. ABC ත්‍රිකෝණය ඔබට දකින්න ලැබෙනවා. දැන් මේ ABC ත්‍රිකෝණයේ මම AB සහ BC පාදයේ සැලකුවොත් දුවේ පුතේ එම පාද යුගලයෙන් සෑදිච්ච කෝණයක් අපිට තිබෙනවා. කුමක්ද ඒ කෝණය? AB පාදය සහ BC පාදය හමු වීමෙන් සෑදුණු කෝණය තමයි දුවේ පුතේ ABC කෝණය කියන්නේ. එහෙනම් එම පාද යුගලෙහි අන්තර්ගත කෝණය වෙන්නේ ABC කෝණය. දැන් දුවල පුතාලා තාම හොඳින් හඳුනාගත්තා මේ අන්තර්ගත කෝණය කුමක්ද කියන එක. එහෙනම් AC සහ BC පාද යුගලය අපි සැලකුවොත් එයට අදාළ අන්තර්ගත කෝණය කුමක්ද? ඔව් දුවල පුතාලා හඳුනා ගන්නවා අය ACB කෝණය ලෙස. එහෙනම් AB සහ AC පාද යුගලයේ අන්තර්ගත කෝණය BAC කෝණය වෙනවා. එහෙනම් දැන් අන්තර්ගත කෝණය ඔබ කුමක්ද කියන එක අධ්‍යයනය කරා. දැන් දුවේ පුතේ මම ඊළඟට ත්‍රිකෝණ යුගලයක් අරගන්නවා. බලමු අපි මේ ත්‍රිකෝණ යුගලය. ABC ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණය. දැන් දුවේ පුතේ ඔන්න අපි ත්‍රිකෝණ දෙක නම් කරගන්නවා. නම් කරගත්තාම අපිට පේනවා මේ ත්‍රිකෝණ යුගලෙහි AB පාදය PR පාදයට සමානයි කියලා අපිට දීලා තිබෙනවා දත්තයක් ලෙස. ඊළඟට දුවේ පුතේ AC පාදය PQ පාදයට සමාන බවත් දකින්න ලැබෙනවා. ඊළඟට දුවේ පුතේ මේ BAC කෝණය සහ QPR කෝණය සමාන බවත් අපි දකිනවා. දැන් දුවේ පුතේ අන්න ඔබ හඳුනා ගන්න මේ BAC කියන්නේ AB සහ AC පාද යුගලෙහි අන්තර්ගත කෝණය. ඊළඟට PR සහ PQ පාදවල අන්තර්ගත කෝණය සමයි
QPR කියන්නේ. එහෙනම් දුවේ පුතේ මේ ත්‍රිකෝණ යුගලයේ ඔබ දකිනවා පාද දෙකක් හා අන්තර්ගත කෝණ යුගලය සමාන වන බව. දැන් දුවේ පුතේ හොඳින් ත්‍රිකෝණ යුගලයේ දෙස ඔබේ අවධානය යොමු කරන්න. මම ABC ත්‍රිකෝණය PQR මතට ගෙන යනවා. එහිදී ඔබ දකිනවා මේ ත්‍රිකෝණ යුගලය හරියටම සමපාත වීම සිද්ධ වුණා. දැන් ඔබ හඳුනාගත්ත පුතේ තල රූප යුගලක් සමපාත වෙනවා නම් එම රූප යුගලය අංග සමයි. දැන් දුවේ පුතේ එහෙනම් අපි ABC ත්‍රිකෝණයේ අංග සමයි PQR ත්‍රිකෝණය කියලා දකිනවා. එහිදී බලන්න දුවේ පුතේ මේ අංග සමයි කියන අවස්ථාව සලකුණු කරපු හැටි හොඳින් අවධානය යොමු කරන්න අංග සම සලකුණ යොදන ආකාරය. දැන් දුවේ පුතේ අපි මේ ත්‍රිකෝණ දෙකෙහි සලකා බැලුවේ පාදයක් කෝණයක් සහ පාදයක් බැවින් මෙම අංග සම අවස්ථාව පා කෝපා අවස්ථාව ලෙස අපි හඳුනා ගන්නවා. පා කෝපා අවස්ථාව වන පළමු අංග සම අවස්ථාව ලෙස ඔබ හඳුනා ගත්තා. දැන් අපි චුට්ටක් තවත් වචනේනුත් විග්‍රහ කරගමු දුවේ පුතේ. හොඳින් කියවන්න. එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා අන්තර්ගත කෝණයට සමාන වේ නම් එම ත්‍රිකෝණ යුගලය අංග සම වෙනවා. දැන් දුවේ පුතේ මේ පා කෝපා අවස්ථාව කියලාම මේ අවස්ථාව අපි හඳුන්වනවා. හේතුව මේ අපි සමාන කරන පාද යුගලයන් දෙකෙහි අන්තර්ගත කෝණය සලකන බැවින් පා කෝපා ලෙස කෝණය මැදට එන ලෙස අපි ලියනවා. එය අවධාරණය කරගත යුතු වෙනවා ඔබ. එහෙනම් දුවේ පුතේ දැන් තවත් අපිට ත්‍රිකෝණාංග සම අවස්ථා තිබෙනවාද කියලා ප්‍රශ්නයක් ඔබට එන්න පුළුවන්. ඒකට අපි පිළිතුරු හොයමු එකතු වෙලා. ඊට කලින් මම පුංචි අභියෝගයක් දොළ පුතාලට ලබා දෙනවා. මේ ත්‍රිකෝණ යුගලයන් දෙස හොඳින් අවධානය යොමු කරන්න දුවේ පුතේ. XYZ සහ POM ත්‍රිකෝණ යුගලය පාකෝපා අවස්ථාවෙන් අංග සමවේද කියලා ඔබට පුංචි අභියෝගයක් ඉදිරිපත් කරලා තියෙනවා පිළිතුරු සොයලා දෙන්න. දැන් දුවේ පුතේ ඔබේ පිළිතුර කුමක්ද? හොඳයි. අපි බලමු. මෙහිදී XY පාදය OM පාදයට සමානයි. YZ පාදය PO පාදයට සමානයි. හැබැයි දුවේ පුතේ හොඳින් බලන්න දැන් සමාන වුණ කෝණ යුගලය අපි අර සමාන කරපු පාද යුගලයන් දෙකෙහි අන්තර්ගත කෝණ වන්නේ නැහැ. එහෙනම් දුවේ පුතේ අපිට XYZ ත්‍රිකෝණයත් POM ත්‍රිකෝණයත් මෙහිදී පාකෝපා අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා කියන්න බෑ. අපි තවත් අංග සම අවස්ථා පවතිනවාද කියලා සොයලා බලමු. ඊට කලින් දුවේ පුතේ අන්තර්ගත කෝණය වගේම අපි තවත් විශේෂිත අවස්ථාවක් හඳුනා ගන්නවා. ඒ තමයි මේ අනුරූප පාද යුගලය. කොහොමද මේ අනුරූප පාද යුගලයක් ත්‍රිකෝණ දෙකක අපි තෝරලා දෙන්නේ? ඒට අපි විසඳුමක් ගන්න මම ත්‍රිකෝණ යුගලයක් ගන්නවා. කෝණ යුගලයන් තුන සමාන ත්‍රිකෝණ යුගලයක් සලකනවා. හොඳයි බලන්න දුවේ පුතේ. මේ ත්‍රිකෝණ යුගලය නම් කරමු අපි ABC සහ PQR ත්‍රිකෝණ යුගලයේහි කෝණ යුගලයන් තුනම එකිනෙකට සමාන වෙනවා. එහෙනම් දුවේ පුතේ දැන් හොඳින් බලන්න. ළඟට මම වර්ණ ගන්නනවා පාද දෙකක්. හොඳින් බලන්න. ඒ වර්ණ ගන්නුවේ AC සහ PR පාදයන් යුගලය. දැන් දුවේ පුතේ මේ පාද පිහිටන්නේ AC පාදයේ පිහිටන්නේ B කෝණයට සම්මුඛව. PR පාදයේ පිහිටන්නේ Q කෝණයට සම්මුඛව. මෙම ත්‍රිකෝණ දෙකෙහි B සහ Q කෝණ එකිනෙකට සමානයි.
එහෙනම් දුවේ පුතේ මේ සමාන කෝණ යුගලයට සම්මුඛව ඉන්න ත්‍රිකෝණ දෙකෙහි පාද යුගලය අපි අනුරූප පාද යුගලය ලෙස හඳුනා ගන්නවා. එහෙනම් ABC ත්‍රිකෝණයේහි AC පාදයට අනුරූප වෙනවා PQR ත්‍රිකෝණයේහි PR පාදය. එහෙනම් දුවල පුතාලා ඊළඟ අනුරූප පාද යුගලයන් තෝරා ගන්නවා බොහොම පහසුවෙන්. හොඳයි. ඊළඟ අවස්ථාවටත් අපි යමු. මේ A කෝණයට සම්මුඛව ඉන්න BC පාදයට P කෝණයට සම්මුඛව ඉන්න QR පාදයක් දුවේ පුතේ අනුරූප පාද යුගලය වෙනවා. ඇයි කියලා ඇහුවොත් A කෝණයට P කෝණය සමානයි. එහෙනම් සමාන කෝණ යුගලයට සම්මුඛව තමයි මේ ත්‍රිකෝණ දෙකෙහි BC සහ QR පාද පිහිටලා තිබෙන්නේ. එම පාද යුගලයත් අපි හඳුනා ගන්නවා අනුරූප පාද යුගලය ලෙස. එහෙනම් දුවේ පුතේ අපි AB පාදයට එලෙසම PQ පාදයට අනුරූපයි කියලා හඳුනා ගන්නවා. දැන් දුවල පුතාලා අනුරූප පාද යුගලයක් තෝරගන්න දන්නවා. මම දුවල පුතාලාට ඒ වගේම තවත් අභියෝගයක් ලබා දෙනවා. ඔබ මේ පාඩමේ යෙදෙනකොට මේ වගේම ත්‍රිකෝණ යුගලයක් පාද යුගල සමාන අරගෙන ඔබ එහිදී අනුරූප කෝණ යුගලයනුත් තෝරලා බලන්න. මේ පාඩම තවත් අධ්‍යයනය කරා. එහෙනම් දුවේ පුතේ දැන් අපි ත්‍රිකෝණ යුගලයක් ලබා ගන්නවා තවත් PQR සහ XYZ. එහිදී දුවේ පුතේ බලන්න මේ ත්‍රිකෝණ යුගලයේහි QPR කෝණය XYZ කෝණයට සමානයි කියලා අපිට ලබා දීලා තිබෙනවා. එය අපි දත්තය ලෙස සලකුණු කරනවා. ඊළඟට දුවේ පුතේ තවත් දත්තයක් තිබෙනවා. PQR කෝණය YXZ කෝණයට සමානයි. ඒ වගේම PR පාදය YZ පාදයට සමානයි. දැන් දුවේ පුතේ බලන්න PR සහ YZ පාද යුගලය අනුරූප පාද යුගලය වෙනවා. දැන් ඔන්න PQR ත්‍රිකෝණය මම XYZ ත්‍රිකෝණය මතට ගෙන යාම සිද්ධ කරනවා. හොඳින් බලන්න දුවේ පුතේ. දැන් එහිදීත් අපි දකිනවා එම ත්‍රිකෝණ යුගලය සමපාත වීම සිදු වුණා. සමපාත වුණා නම් PQR සහ XYZ ත්‍රිකෝණ යුගලය දුවේ පුතේ අංග සම වෙනවා. මෙහිදී දුවේ පුතේ කෝණයන් දෙකක් සහ අනුරූප පාද යුගලය සැලකුවා. ඒ නිසා අපි මෙහිදී මේ දෙවන අංග සම අවස්ථාව හඳුනා ගන්නවා දුවේ පුතේ කෝකෝ පා අවස්ථාව ලෙස. හොඳයි දුවේ පුතේ මෙහිදී අපි අනුරූප පාද යුගලය තෝරා ගැනීමේදී දැන් මම PQR ත්‍රිකෝණයේහි PR පාදය තමයි තෝරගෙන තිබෙන්නේ. එයට අනුරූප පාදය වන්නේ YZ පාදය. නමුත් අපිට PQ පාදය අපි තෝරා ගත්තා නම් එයට අනුරූප වන්නේ YZ පාදය නොවේ XY පාදය. ඒ අනුව අපි අනුරූප පාදය තෝරා ගැනීම විශේෂයෙන් සිදු කළ යුතු වෙනවා. දැන් දුවේ පුතේ අපි මේ දෙවන අවස්ථාව තවදුරටත් වචනයෙන් විග්‍රහ කරගමු. හොඳින් බලන්න දුවේ පුතේ එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. කුමන අවස්ථාවෙන්ද දුවේ පුතේ කෝකෝ පා අවස්ථාවෙන් අංග සම වෙනවා කියලා අපි හඳුනා ගන්න. එහෙනම් දුවේ පුතේ දැන් අපි අංග සම අවස්ථා දෙකක් හඳුනාගෙන තිබෙනවා. තවත් තිබුණා නම් කියලා ඔබට හිතෙන්න පුළුවන්. දැන් එයට පිළිතුරු සොයාගෙන තවත් අපි මේ පාඩම ඉදිරියට අරගෙන යමු. ඊට කලින් තවත් පුංචි අභියෝගයක්
දුවල පුතාලට මම ඉදිරිපත් කරනවා. එහෙනම් මේ ත්‍රිකෝණ යුගලය දෙස හොඳින් අවධානය යොමු කරන්න. පුතේ ABC සහ PQR ත්‍රිකෝණ යුගලය ඔබ දකිනවා. එදී කෝණ යුගලයක් ABC ත්‍රිකෝණයේ කෝණ යුගලය PQR ත්‍රිකෝණයේ කෝණ යුගලයකට සමාන බව ඔබ හොඳින් හඳුනා ගන්නවා. ඒ වගේම දුවේ පුතේ AB පාදය QR පාදයට සමාන බවත් හඳුනා ගන්නවා. නමුත් මෙහිදී ඔබ හොඳින් බලන්න ඕන පුතේ කෝකු පාවස්ථාවට යන්න නම් පාද යුගලය අනුරූප පාද යුගලය විය යුතුයි. දැන් දුවල පුතාලා හොඳින් බලන්න C කෝණයට සම්මුඛව තමයි AB පිහිටලා තිබෙන්නේ. දැන් C කෝණයට සම්මුඛව AB පිහිටලා තියෙන නිසා C ට සමාන වන R කෝණයට සම්මුඛව තියෙන PQ පාදය තමයි AB ට අනුරූප පාදය වෙන්නේ. එහෙනම් මෙහිදී තා පැහැදිලි දුවේ පුතේ අනුරූප පාද යුගලය නොවේ සමාන බව අපිට දීලා තිබෙන්නේ. එහෙනම් මෙම ත්‍රිකෝණ යුගලය කෝකෝපා අවස්ථාවෙන් අංග සමවනවා කියලා අපිට කිව නොහැකි වෙනවා. දැන් දුවේ පුතේ අපි සූදානම් තවත් ත්‍රිකෝණ අංග සම අවස්ථාවක් සොයාගෙන යන්න. ඒ සඳහාත් අපි ත්‍රිකෝණ යුගලයක් තෝරගමු. දැන් මේ ලබාගෙන තිබෙන ත්‍රිකෝණ යුගලය තමයි ABC සහ XYZ කියලා නම් කරලා තිබෙන්නේ. දැන් මේ ත්‍රිකෝණ යුගලයේ පුතේ පාද යුගලයන් තුන එකිනෙකට සමාන වෙනවා. බලමු අපි AB පාදය XY පාදයට සමානයි දත්තයක් ලෙස අපිට දීලා තිබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ BC පාදය YZ පාදයට සමානයි කියලා දත්තය ලෙස අපිට ලබා දීලා තිබෙනවා. ඒ වගේම AC පාදය XZ පාදයට සමාන වෙනවා. දැන් අපි ත්‍රිකෝණ යුගලය සමපාත වනවාද කියලා සොයලා බලමු. හොඳයි මම ABC ත්‍රිකෝණය හරියටම XYZ ත්‍රිකෝණය සමග සමපාත වන බව හඳුනා ගන්නවා. එහෙනම් දුවේ පුතේ මෙහිදී ABC සහ XYZ ත්‍රිකෝණයන් අංග සමයි. මෙහිදී අපි සැලකුවේ පුතේ පාද යුගලයන් තුන බැවින් මේ අංග සම අවස්ථාව අපි නම් කරනවා පා අවස්ථාව ලෙස. හොඳයි දුවේ පුතේ අපි මේ ඉගෙනගත්තු ත්‍රිකෝණ අංග සම අවස්ථාව නැවත වචනයෙන් විස්තර කරගමු. ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වන්නේ නම් එම ත්‍රිකෝණ යුගලය අංග සම වනවා. එම අවස්ථාව අපි නම් කරනවා පා අවස්ථාවෙන් අංග සමවීම ලෙස. එහෙනම් දුවේ පුතේ දැන් අපි සූදානම් වෙන්නේ විශේෂිත ත්‍රිකෝණ වර්ගයකට අවධානය යොමු කරන්න. අපි ඍජු කෝණික ත්‍රිකෝණයක් දෙස අවධානය යොමු කරමු. දැන් ඍජු කෝණික ත්‍රිකෝණ යුගලය දෙස හොඳින් අවධානය යොමු කරන්න දුවේ පුතේ. එහිදී මේ ඍජු කෝණික ත්‍රිකෝණවල අපි කර්ණය කියලා පාදයක් නම් කර ගන්නවා. ඔබ දකිනවා දුවේ පුතේ ඍජු කෝණික ත්‍රිකෝණයක දිගින් වැඩිම පාදය තමයි මේ කර්ණය ලෙස නම් කරලා තිබෙන්නේ. ඒ වගේම ඍජු කෝණයට සම්මුඛව පිහිටන පාදය තමයි කර්ණය ලෙස නම් කරලා තිබෙන්නේ. එහෙනම් ඍජු කෝණික ත්‍රිකෝණයකට කර්ණය කියලා හඳුන්වන විශේෂිත පාදයක් තිබෙන බව හොඳින් දුවල පුතාලා මතක තියාගන්නට ඕන. එහෙනම් මතක තියාගෙන අපි ඊළඟ අංග සම අවස්ථාවට ගමන් කරමු. දැන් මම ඒ සඳහා ABC සහ PQR
ලෙස ඍජු කෝණික ත්‍රිකෝණ යුගලයක් තෝරාගෙන තිබෙනවා. එහිදී එම ත්‍රිකෝණ යුගලයේහි AC පාදයක් PR පාදයක් එකිනෙකට සමාන වෙනවා. එම පාද යුගලය මෙම ඍජු කෝණික ත්‍රිකෝණ දෙකෙහි කර්ණයන් බව ඔබ හඳුනා ගන්නට ඕන. ඊළඟට දුවේ පුතේ VC පාදය QR පාදයට සමාන ලෙසත් ඔබ හඳුනා ගන්නවා. දැන් දුවේ පුතේ අපි මේ ත්‍රිකෝණ දෙකත් සමපාත වෙනවද කියලා සලකමු. හොයලා බලමු. හොඳයි. දැන් අපි දකිනවා අපි මේ ලබාගත් ත්‍රිකෝණ යුගලයත් සමපාත වුණා. එහෙනම් ABC සහ PQR ත්‍රිකෝණයන් අංග සම වෙනවා. මෙහිදී පුතේ සලකා බැලුවේ කර්ණය සහ වෙනත් පාදයක්. ඒක නිසා මෙම අවස්ථාව අපි හඳුනා ගන්නවා කර්ණපා අවස්ථාව ලෙස. දැන් දුවල පුතාලා හොඳින් තවත් කල්පනා කරලා බැලුවොත් මේ කර්ණපා අවස්ථාව යොදා ගන්න පුළුවන් පුතේ ඍජු කෝණික ත්‍රිකෝණ සඳහා පමණයි. හැබැයි ඍජු කෝණික ත්‍රිකෝණ සඳහා යොදාගත හැක්කේ කර්ණපා අවස්ථාව පමණි කියලා වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. මොකද අපි කලින් හඳුනාගත්ත ත්‍රිකෝණාංග සම අවස්ථා තුනත් මේ ඍජු කෝණික ත්‍රිකෝණ යුගලයක් අංග සම කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. දැන් එහෙනම් අපි මේ ඉගෙනගත් අවස්ථාවත් තවත් විස්තර කරලා බලමු දුවේ පුතේ. ඒ සඳහා අපි මේ ප්‍රකාශනය හොඳින් කියව ගන්න. එක් ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය හා වෙනත් පාදයක් තවත් ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණයට හා වෙනත් පාදයකට සමාන වේ නම් එම ඍජු කෝණික ත්‍රිකෝණ යුගලය අංග සම වෙනවා. එම අවස්ථාව දුවේ පුතේ අපි හඳුනාගත්තා කර්ණපා අවස්ථාවෙන් අංග සමවීම ලෙස. දැන් දුවල පුතාලා අංග සම අවස්ථා ත්‍රිකෝණ දෙකක් අංග සම කළ හැකි හතරක් හඳුනා ගත්තා. අපි මතක් කරගමු දුවේ පුතේ මොනවද අංග සම අවස්ථා හතර කියලා නැවත කෙටියෙන්. එහෙනම් හොඳින් බලන්න පාකෝපා අවස්ථාව, කෝකෝපා අවස්ථාව, පාපාපා අවස්ථාව සහ කර්ණපා අවස්ථාව ලෙස අපි ත්‍රිකෝණ අංග සම කළ හැකි අවස්ථා හතරක් හඳුනා ගන්නවා. දැන් දුවේ පුතේ අපි ඊළඟට මේ ඉගෙනගත්තු කරුණු භාවිතා කරමින් අභ්‍යාසයන් කීපයක යෙදෙමු. මේ ඔබ ඉගෙනගත්ත කරුණු හොඳින් හසුරවමින් මමත් සමග මේ ඉතිරි අභ්‍යාසයන් වල යෙදෙමින් තවත් මේ කරුණු හොඳින් අධ්‍යයනය කරමු. නම් දුවේ පුතේ මම ඔබට පළමු අභ්‍යාසය ලෙස ලබා දෙනවා හරිද වැරදිද කියලා තෝරා ගන්න ප්‍රකාශනයන්. පළමු ප්‍රකාශනය හොඳින් කියවන්න. අංග සම ත්‍රිකෝණ යුගලයක සියලු අනුරූපාංග සමාන වේ. හරිද දුවේ පුතේ? ඔව්. එකමත් අපිට සමපාත කළ හැකි තල රූප යුගලයක් තමයි අංග සම වෙනවා කියන්නේ. එහෙනම් ත්‍රිකෝණ යුගලයක් අංග සම වෙනවා කියන්නේ සියලු අනුරූපාංග එකිනෙකට සමාන වෙනවා. එහෙනම් අපි මෙතෙන්දි තවත් සලකා බලන්න ඕන දුවේ පුතේ අපි සමාන කරන යුගලයන්ට අමතරව ඇති අනිකුත් සියලු අනුරූපාංගයන් යුගලයන් මෙහිදී සමාන වෙනවා කියලා ඔබ තේරුම් ගත යුතුයි. වගේම පුතේ දෙවන අවස්ථාවට ගියොත් ත්‍රිකෝණයක කෝණ තුන තවත් ත්‍රිකෝණයක කෝණ තුනට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම ත්‍රිකෝණ වේ කියලා තිබෙනවා. මොකද කියන්නේ? එහෙම අපි ත්‍රිකෝණාංග සම අවස්ථාවක් හඳුනාගත්තේ නැහැ. එහෙනම් දෙවනි ප්‍රකාශනය වැරදි ප්‍රකාශනයක් ලෙස අපි හඳුනා ගන්නවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව දුවේ පුතේ අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන්ද සමාන වේ. අංග සම නම් සමපාත වෙනවා. එහෙනම් එම යුගලයේ වර්ගඵලයෙන් සමාන වෙනවා. එහෙනම් තුන්වෙනි වගන්තිය නිවැරදි
වගන්තියක් ලෙස අපි හඳුනා ගන්නවා. ඊළඟට දුවේ පුතේ වර්ගඵලයෙන් සමාන වන සියලු ත්‍රිකෝණ යුගල අංග සම වේ. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන්ද? අපි බලමු උදාහරණයක් අරගෙන සුළු කෝණික ත්‍රිකෝණයකුත් ඍජු කෝණික ත්‍රිකෝණයකුත් වර්ගඵලයෙන් සමාන විය හැකියි. නමුත් එම ත්‍රිකෝණ යුගලය අංග සමවීමේ හැකියාවක් නැහැ. එහෙනම් හතරවෙනි වගන්තිය වැරදි. නේද? එහෙනම් අවසාන අවස්ථාව ඍජු කෝණික ත්‍රිකෝණ අංග සම කළ හැක්කේ කර්ණපා අවස්ථාවෙන් පමණි. පෙරත් මම සඳහන් කළා පුතේ ඍජු කෝණික ත්‍රිකෝණයක් අපි හඳුනාගත් අංග සම අවස්ථා හතරෙන්ම අංග සම කළ හැකි. එහෙනම් අවසාන වගන්තිය වැරදි වගන්තියක් ලෙස අපි හඳුනා ගන්න. අපි දෙවනි ගැටලුවටත් යමු නේද? හොඳයි. දැන් බලන්න පුතේ මේ රූප රාමුව දෙස 2016 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. මේ රූපේ දැක්වෙන ABC හා PQR ත්‍රිකෝණ යුගලය අංග සම වෙනවා. එහෙනම් x y සහ z හි අගයන් මොනවාදයි ඔබට තෝරලා දෙන්න කියලා කියනවා. දැන් දුවේ පුතේ මෙතෙන්දී අපි බලමු අංග සමනම් අනුරූප අංගයන් සමානයි. එහෙමනම් දැන් දුවේ පුතේ හොඳින් බලන්න x කෝණයේ අගය අංශක කීයක් වෙනවද? දැන් x කෝණය පිහිටලා තිබෙන්නේ පුතේ QR පාදයට සම්මුඛව. එහෙනම් QR ට සමාන වන්නේ BC පාදයේ බැවින් BC පාදයට සම්මුඛව ඉන්න ඒ කෝණය තමයි x කෝණයට සමාන වන්නේ. එහෙනම් ඒ කෝණයේ අගය අංශක 61 නම් x කෝණයේ අගය අංශක 61ක් ලෙස අපි බොහොම පහසුවෙන් හඳුනා ගන්න. එලෙසම දුවේ පුතේ අපිට හඳුනා ගන්න පුළුවන් y කෝණයේ අගය අංශක 59ක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් z කෝණයේ අගය බොහොම පහසුවෙන් අපිට ඉතා ඉක්මනින් හඳුනා ගන්න පුළුවන් අංශක 60ක් වන බව. නම් දුවේ පුතේ බලන්න ත්‍රිකෝණ යුගලයක් අංග සම නම් ඉතිරි අනුරූප අංග සමාන වන නිසා බොහොම පහසුවෙන් අපිට මේ අගයන් සොයා ගන්න පුළුවන් වුණා නේද? හොඳයි. අපි තවත් අංග සමාශ්‍රිත ගැටලුවකට යමු වෙමු. දුවේ පුතේ මේ රූප රාමුවේ දැක්වෙනවා AC සහ BD පාදයන් සරල රේඛා වෙනවා. අපිට කියනවා ADO ත්‍රිකෝණය සහ BOC ත්‍රිකෝණ අංග සම බව පෙන්වන්න කියලා. දැන් පුතේ මේ අංග සම කිරීමේදී ADO සහ BOC ත්‍රිකෝණ අපි නම් කර ගන්නවා. ඊළඟට දුවේ පුතේ මේ ත්‍රිකෝණ යුගලයේහි දැනට දත්ත ලෙස සමාන වන අංගයන් අපිට ලබා දීලා තිබෙනවා. මොනවද දුවේ පුතේ? ඔව් AO සහ OC පාද යුගලය සමානයි. ඊළඟට දුවේ පුතේ ඔව් OD පාදය සහ OB පාදය මේ ත්‍රිකෝණ යුගලයේහි සමාන වෙනවා. දැන් දුවේ පුතේ අපි මෙතෙන් සිට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. දැන් ත්‍රිකෝණ යුගලයේහි පාද යුගල දෙකක් සමාන වෙලා තිබෙනවා. එහෙනම් ඉතිරි පාද යුගලය සමාන කරොත් පාපාපා අවස්ථාවෙන් අංග සම කරන්න පුළුවන්. නමුත් මෙහිදී ඉතිරි පාද යුගලය සම්බන්ධව තොරතුරක් අපි දන්නේ නැහැ. ඊළඟට මේ සමාන කරගත්ත පාද යුගල දෙකෙහි අන්තර්ගත කෝණ යුගලය සලකමු. අපි ඒක අන්තර්ගත කෝණ යුගලයන් යුගලය වර්ණ ගන්නව ගමු වඩා පහසු වෙන්න. අන්න දුවේ පුතේ මම රතු පාටින් වර්ණ ගන්නනවා මේ අන්තර්ගත කෝණ යුගලය. දැන් දුවල පුතාලා ඊට පසුව බොහොම පහසුවෙන් හඳුනා ගන්නවා AOD සහ BOC කෝණ යුගලය සමානයි. හේතුව තමයි දුවේ පුතේ
සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි. එහෙනම් අපි ඔන්න AOD සහ BOC සමාන ලෙස හඳුනා ගන්නවා. දැන් දුවේ පුතේ එහෙනම් මේ ත්‍රිකෝණ යුගලෙහි පාද දෙකක් සහ අන්තර්ගත කෝණය සමාන වෙනවා. එහෙනම් AOD සහ BOC ත්‍රිකෝණයන් පාකෝපා අවස්ථාවෙන් අංග සම වෙනවා. තාම පහසුයි නේද දුවේ පුතේ? දැන් අපි තවත් මේ වගේම ගැටලුවකට යමු වෙමු. මේ රූප රාමුවේ දැක්වෙන PQR සහ PSR ත්‍රිකෝණ වල PQ සහ PS පාදයන් සමානයි. දැන් ඔබෙන් අහලා තිබෙන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වීම සඳහා සමාන විය යුතු කෝණ යුගලයක්. දැන් දුවල පුතාලා කෝණ යුගලයක් තෝරලා දෙන්න ඕන. ඉතින් දුවේ පුතේ PQR ත්‍රිකෝණයේ PQ පාදය PRS ත්‍රිකෝණයේ PS පාදයට සමානයි. ඒ වගේම දුවේ පුතේ මේ ත්‍රිකෝණ යුගලයේහි PR පාදය ත්‍රිකෝණ දෙකටම පොදු පාදය ලෙස පවතිනවා. එනම් පාද යුගල දෙකක් සමාන අවස්ථාවේදී පුතේ ත්‍රිකෝණ යුගලයේ අංග සම කරන්න නම් අපි සමාන කරගත්තු පාද යුගලයේහි අන්තර්ගත කෝණ යුගලය සමාන කළ යුතු වෙනවා. එහෙනම් මේ අන්තර්ගත කෝණ යුගලය කොහොමද දුවේ පුතේ? ඔබට වඩා තවත් හොඳින් තේරුම් ගන්න මම වර්ණ ගන්නවන්නම්. රතු සහ කහ පාටින් වර්ණ ගන්නවා. ඉතින් ඒ ත්‍රිකෝණ දෙකේ නම් දෙක QPR සහ SPR ලෙස අපිට දක්වන්න පුළුවන්. හොඳයි. දුවේ පුතේ දැන් ඔබ මේ කරුණු භාවිතා කරමින් තවත් ඉදිරියට ගැටලු විසඳන්න ඔබ සූදානමින් ඇති. හොඳයි. මම සූදානම් තවත් ගණිත ගැටලුවක් ඔබට ලබා දෙන්න. මේ ගණිත ගැටලුව දෙසත් ඔබ හොඳින් අවධානය යොමු කරන්න. රූපේ දැක්වෙන පුතේ AB සහ CD සරල රේඛාවන් සමාන හා සමාන්තරයි. එහෙනම් ABO ත්‍රිකෝණය සහ COD ත්‍රිකෝණය අංග සම බව පෙන්වන්න ඕන. දැන් දුවේ පුතේ අපි බලමු මෙහිදී මේ ත්‍රිකෝණ යුගලයේ AB පාදය CD පාදයට සමානයි කියලා අපිට දීලා තිබෙනවා. ඊළඟට දුවේ පුතේ සමාන්තර රේඛා වලින් සෑදුණු ඒකාන්තර කෝණ යුගල මේ රූප සටහනේ ඔබට දකින්න ලැබෙනවා. හොඳින් රූප සටහන දෙස අවධානය යොමු කරන්න දුවේ පුතේ. මම කහ පාටින් වර්ණ ගන්නවන ලද ABO සහ OCD කෝණයන් සමාන්තර රේඛා වලින් සෑදුණු ඒකාන්තර කෝණ බැවින් ඒවා සමාන වෙනවා. ඊළඟට දුවේ පුතේ ඔබ කියනවා ඒ වගේම ඒකාන්තර කෝණ යුගලයක් තිබෙනවා BAO සහ ODC කෝණ යුගලය. එනම් එම කෝණ යුගලයත් සමාන වෙනවා. දැන් දුවේ පුතේ හොඳින් බලන්න මෙම ත්‍රිකෝණ යුගලයේහි කෝණ දෙකක් සහ අනුරූප පාද යුගලය සමාන වෙනවා. එහෙනම් දුවේ පුතේ මේ අවස්ථාවේදී අපි සලකපු ABO සහ COD ත්‍රිකෝණයන් කෝකෝපා අවස්ථාවෙන් අංග සමවනවා කියලා හඳුනා ගන්න පුළුවන්. අපි තවත් එවැනිම ගැටලුවකට යමු වෙමු. හොඳයි දුවේ පුතේ. දැන් ඔබ අවධානය යොමු කරන්න මේ ත්‍රිකෝණයන් තුන පිළිබඳව. ඉතින් දුවේ පුතේ අංග සමවන ත්‍රිකෝණ යුගලය තෝරගන්න නම් අපිට පහසුයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180ක් වන බැවින් මේ ඉතිරි කෝණයන් අපි සොයා ගමු. ඉතින් අපි ABC ත්‍රිකෝණයේහි A කෝණය අංශක 70ක් වෙනවා. ඊළඟ ත්‍රිකෝණයේහි F කෝණය අංශක 80ක් වෙනවා.
XYZ ත්‍රිකෝණයේ Z කෝණයේ අංශක 80ක් වෙනවා කියලා ඔබ බොහොම පහසුවෙන් ගණනය කරගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ දැන් අපි බලන්න ඕන කෝණ යුගලයක් නම් යුගල දෙකක් අපිට තෝරගන්න පුළුවන්. මේ ත්‍රිකෝණ ත්‍රිත්වයෙහිම. නමුත් පුතේ පාද යුගලය අනුරූප පාද යුගලය වන ත්‍රිකෝණ යුගලය තමයි අංග සම වෙන්නේ. දැන් බලන්න මේ BC පාදය අංශක 70 කෝණයට සම්මුඛව පිහිටලා තිබෙනවා. ඒ වගේම EF පාදය අංශක 70 කෝණයට සම්මුඛව පිහිටලා තිබෙනවා. එහෙනම් BC සහ EF පුතේ අනුරූප පාද යුගලය බැවින් ABC සහ DEF ත්‍රිකෝණයන් අංග සම ලෙස හඳුනා ගන්නවා. එහෙනම් අපි එය සටහන් කරනවා. ඊළඟට දුවේ පුතේ ඇයි XYZ ත්‍රිකෝණය අනෙක් ත්‍රිකෝණ දෙක සමග අංග සම නොවන්නේ? දැන් බලන්න පුතේ XY පාදය අපිට ලබා දීලා තිබෙන්නේ අංශක 80ට සම්මුඛ පාදය ලෙස. එහෙනම් දුවේ පුතේ අංශක 80ට සම්මුඛ වන්නේ නැහැ ඉතිරි ත්‍රිකෝණ දෙකේ අපිට දත්ත ලෙස ලබා දීලා තිබෙන පාදය. එහෙනම් අපි බොහොම පහසුවෙන් මෙම ගැටලුවටත් පිළිතුරු ලබා ගන්නවා. අපි තවත් මිට වඩා තරමක් වෙනස් ගැටලුවකට යමු. බලන්න දුවේ පුතේ මේ ABC සහ EDF ත්‍රිකෝණ යුගලයේහි අංග සමවීම සඳහා සමාන විය යුතු අංග යුගලයන් 4ක් ශිෂ්‍යයන් 4 දෙනෙකු ලියලා තිබෙනවා. සමාන විය යුත්තේ කුමන අංගයන්ද කියලා නිවැරදි අංග යුගලයන් තෝරලා දෙන්නට ඕන ඔබ. දැන් දුවේ පුතේ බලන්න මේ ත්‍රිකෝණ යුගලයේහි පාද යුගල දෙකක් සමාන වෙනවා. එහෙනම් එම සමාන පාද යුගල දෙකෙහි අන්තර්ගත කෝණ සමාන නම් අපිට මේ ABC සහ EFD ත්‍රිකෝණයන් පාකෝප අවස්ථාවෙන් අංග සම කරන්න පුළුවන්. එහෙනම් මෙහි අන්තර්ගත කෝණ යුගලය වන්නේ පුතේ ABC සහ DEF. එහෙනම් පළමු පිළිතුර නිවැරදි වෙනවා. ඊළඟට දුවේ පුතේ අපිට කාලයේ තරම් අපතේ නොයවා විභාග ගැටලුවකදී නම් ඊළඟ අවස්ථාවට යන්න පුළුවන් පාද යුගලයක් සමාන වන බැවින් ඉතිරි පාද යුගලය සමාන කරන්නම් පාපාපා අවස්ථාවට යන්න පුළුවන්කම තිබෙනවා. එහෙනම් දුවේ පුතේ මෙතෙන්දිත් අපිට ඉතිරි පාද යුගලය ලෙස එහෙනම් AC සහ DF පාද යුගලය තෝරා ගත්තා නම් පාපාපා අවස්ථාවෙන් ත්‍රිකෝණ යුගලය අංග සම කළ හැකි. එහෙනම් හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුර ලෙස හඳුන ගන්න පුළුවන්. ඉතිරි කෝණ යුගලයන් ඇයි අපි ප්‍රතික්ෂේප කරන්නේ? එම කෝණ යුගලයන් අපි සමාන කරගන්නා ලද පාද යුගලයන් දෙකෙහි අන්තර්ගත කෝණ වන්නේ නැහැ. එහෙනම් අපි දෙවනි සහ තුන්වෙනි පිළිතුරු ප්‍රතික්ෂේප කරනවා. දොළ පුතාලා කැමති ඇති තවත් ගණිත ගැටලුවක් දෙනවා නම් හොඳයි කියලා නේද? හොඳයි. අපි තවත් ගණිත ගැටලුවක් එහෙනම් ඔබට ලබා දෙනවා. දැන් දුවේ පුතේ මේ O කේන්ද්‍රය වූ වෘත්තයේ XY ජායක් වෙනවා. ඒ වගේම XY සහ OP එකිනෙකට ලම්බ වෙනවා. දැන් දුවේ පුතේ OPX සහ OPY ත්‍රිකෝණ අංග සම බව පෙන්වන්න තිබෙන්නේ. දැන් දුවල පුතාලා රූප සටහන බැලුව ගමන් පොඩ්ඩක් බය හිතෙනවා එහෙම ත්‍රිකෝණ දෙකක් නැහෙනි කියලා. එහිදී අපිට පුළුවන් පුතේ ගණිත ගැටලුවක එවැනි අවස්ථාවක් තිබුණොත් අදාළ ත්‍රිකෝණ යුගලය සකස් වෙන පරිදි සල රේඛා ඛණ්ඩ ඇඳ ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙනම් අපි OX සහ OY සල රේඛා ඛණ්ඩ ඔන්න ඇඳා. දැන් ත්‍රිකෝණ යුගලය දකින්න තිබෙනවා. මේදි මේ ත්‍රිකෝණ යුගලය දුවේ පුතේ ඍජු කෝණික ත්‍රිකෝණ යුගලයක්. ඒ නිසා අපි පොඩක් අවධානයෙන් අංග සම කිරීම සිද්ධ කරමු. දැන්
OX සහ OY පාද යුගලය සමාන වෙනවා. ඇයි? ඔව්. වෘත්තයක අරයන් එකිනෙකට සමානයි. ඊළඟට දුවේ පුතේ මේ පාද යුගලය ඍජුකෝණික ත්‍රිකෝණ යුගලයේ කර්ණයන් වෙනවා. එහෙනම් තවත් පාද යුගලයක් තිබුණා නම් කර්ණ පාවස්ථාවෙන් අංග සම කළ හැකි. එහෙනම් අපි දකිනවා OP පාදය මේ ඍජුකෝණික ත්‍රිකෝණ දෙකට පොදු පාදය ලෙස හඳුනා ගන්න පුළුවන්. එහෙනම් OP පාදය පොදු පාදය වෙනවා. ඊළඟට දුවේ පුතේ දැන් අපි සලකා බලනවා ඍජුකෝණික ත්‍රිකෝණ දෙකේ කර්ණයන් යුගලය සහ වෙනත් පාද යුගලයක් සමානයි. එහෙනම් මේ අපි සලකන ලද POX සහ POY ත්‍රිකෝණයන් කර්ණ පාවස්ථාවෙන් අංග සම වෙනවා කියලා පහසුවෙන් අපිට දක්වන්න පුළුවන්. හොඳයි. ඉතින් අපි මෙවැනි තවත් ගණිත ගැටලුවකට ඉක්මනින් අපි යමු වෙමු. මොකද දැන් දුවල පුතාලා ගොඩාක් අභ්‍යාසයන් යෙදුණු නිසා බොහොම පහසුවෙන් මේවට පිළිතුරු සොයන බව මම දන්නවා. මෙම ගැටලුව දෙස අවධානය යොමු කරොත් දුවේ පුතේ මේ රූප සටහනේ දීලා තිබෙන දත්ත යොදාගෙන අංග සමවන ත්‍රිකෝණ යුගල 3ක් තෝරන්න තිබෙනවා. ඉතින් මෙහිදී පුතේ ADE සහ CDE ත්‍රිකෝණයන්ට අවධානය යොමු කරන්න. ඉතින් අපිට පේනවා එම ත්‍රිකෝණ යුගලය නේද? අංග සමයි. ඇයි? පාද යුගලයන් තුන එකිනෙකට සමාන වෙනවා. පා අවස්ථාවෙන් අංග සමයි. එය පහසුවෙන් හඳුනා ගන්න. එහිදී දුවේ පුතේ ත්‍රිකෝණ යුගලයක් අංග සම කර වහාම අපිට පුළුවන් ඉතුරු අනුරූප අංගයන් සමානයි කියලා හඳුනා ගන්න. එහෙනම් දුවේ පුතේ දැන් මම මේ රූප රාමුවේහි වර්ණ ගන්නනවා කෝණ යුගලයක්. ඒ කෝණ යුගලය හොඳින් බලන්න. එම කෝණ යුගලය අපි අංග සම කර ත්‍රිකෝණ යුගලයේ අනුරූපාංග නිසා සමානයි. දැන් දුවේ පුතේ ඔබ අවධානය යොමු කරන්න ABD සහ BCD ත්‍රිකෝණ යුගලය දෙස. එහිදී ඔබ දකිනවා එම ත්‍රිකෝණ යුගලයේහි BD පාදය පොදු පාදය වෙනවා. AD සහ CD පාදයන් සමාන වෙනවා. ඒ වගේම දැන් වර්ණ ගන්වල තිබෙන අන්තර්ගත කෝණ යුගලය අපි සමානයි කියලා හඳුනාගත්තා. එහෙනම් ABD සහ BCD ත්‍රිකෝණයන් අංග සමයි පුතේ කෝප අවස්ථාවෙන්. දැන් එම ත්‍රිකෝණ යුගලෙහි සියලු අනුරූපාංගයන් සමානයි. දැන් බලන්න දුවේ පුතේ AB සහ BC පාදයේ දෙස. එම පාද සමාන වෙනවා. එහෙනම් දුවේ පුතේ දැන් ABE සහ BCE ත්‍රිකෝණ යුගලයේ දෙස අවධානය යොමු කරන්න. එම ත්‍රිකෝණ යුගලයත් පා අවස්ථාවෙන් අංග සමවනවා කියලා බොහොම පහසුවෙන් දුවල පුතාලට හඳුනා ගන්න පුළුවන්. ඒ දුවේ පුතේ ඔන්න ABCD සමාන්තර ආශ්‍රයක් දකින්න තිබෙනවා. ඒ සමාන්තර ආශ්‍රයේ AC විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේද කරනවා කියලා අපිට සාධනය කරන්න කියලා මේ ගැටලුවේ දක්වලා තිබෙනවා. එහෙනම් දුවේ පුතේ සාධනයක් කිරීමේදී අපි පළමුව දී ඇති දත්තයන් සටහන් කරනවා. මේදී ABCD සමාන්තර ආශ්‍රයක කියලා අපිට දත්තයක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම දුවේ පුතේ සාධනය කළ යුත්තේ කුමක්ද කියන එක අපි සටහන් කරනවා. දැන් ඊළඟට තමයි අපි සාධනය පියවරට යොමු වන්නේ. මෙහිදී දුවල පුතාලා හොඳින් තර්කානුකූලව සිතන්න ඕන ගණිතයේදී නේද? එහෙනම් ජ්‍යාමිතියේදී ඒක ගොඩාක් වැදගත් වෙනවා ඔබට තර්කානුකූලව සිතීම. දැන් මෙහිදී දුවේ පුතේ වර්ගඵලය සමච්ඡේද වෙලා නම් මේ ABC සහ ADC ත්‍රිකෝණ යුගලයේ වර්ගඵල සමානයි කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕන. ත්‍රිකෝණ යුගලයේ පුතේ වර්ගඵලය සමාන වෙනවා එම ත්‍රිකෝණ යුගලයේ අංග සමකල. දැන් දුවල පුතාලා එහෙනම් උත්සාහ කරන්න ඕනේ ABC සහ ACD ත්‍රිකෝණයන් අංග සම කරන්න. එහෙනම් අපි ත්‍රිකෝණ යුගලයේ නම් කරගෙන අංග සම කරමු.
කොහොමද දුවේ පුතේ මේක අංග සම කරගන්නේ? දැන් දුවල පුතාලට පේනවා සමාන්තර රේඛා පවතින බැවින් ඒකාන්තර කෝණ යුගලයන් සමාන කළ හැකියි. අනුරූප කෝණ යුගලයන්ුත් සමාන වෙනවා. නමුත් මෙතනදී ඒකාන්තර කෝණ යුගලයන් තමයි අපි දකින්නේ. මොනවද දකින්නේ ඒකාන්තර කෝණ යුගල? හොඳයි, හොඳින් අවධානය යොමු කරන්න පුතේ රූප සටහනට. මේ රතු පාටින් මම වර්ණ ගැන්වූ BAC සහ ACD කෝණයන් ඒකාන්තර කෝණ සමාන්තර රේඛා වලින් සෑදුණු. එහෙනම් දුවේ පුතේ එම කෝණ යුගලය අපිට සමාන කරන්න පුළුවන්. ඊළඟට දුවල පුතාලා හඳුනා ගන්නවා ඒ වගේම ACB සහ CAD කෝණයනුත් සමාන්තර රේඛා වලින් සෑදුණු ඒකාන්තර කෝණ බැවින් සමාන වෙනවා. දැන් දුවේ පුතේ කෝණ යුගල දෙකක් සමානයි. ඊළඟට අපිට යන්න වෙන්නේ පාද යුගලයකට. නේද? ඒ තෝරගන්න පාද යුගලය අනුරූප පාද යුගලය වෙන්නට ඕන. එහෙනම් දුවේ පුතේ දැන් අපි බලමු රූප සටහනේ ABC සහ ADC ත්‍රිකෝණවල අනුරූප පාද යුගලයක් තෝරගන්න. එතකොට අපිට පහසුවෙන් පේනවා AC පාදය මේ ත්‍රිකෝණ දෙකට පොදු පාදය බැවින් මෙම ත්‍රිකෝණ යුගලය කෝකෝපා අවස්ථාවෙන් අංග සමයි. දැන් දුවේ පුතේ ත්‍රිකෝණ යුගලයේ අංග සම නම් වර්ගඵලයෙන් සමාන වෙනවා. එහෙනම් අපි සටහන් කරනවා ABC සහ ADC ත්‍රිකෝණයන් වර්ගඵලයෙන් සමානයි. දැන් දුවේ පුතේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය එහෙනම් AC විකර්ණය මගින් හරියටම සමානව දෙකට බෙදලා හෙවත් සමච්ඡේදනය කරලා තිබෙනවා කියලා අපිට බොහොම පහසුවෙන් සටහන් කරගන්න පුළුවන්. දැන් පුතේ මෙතෙන්දී අපි කරේ ත්‍රිකෝණ අංග සාම්‍ය භාවිතයෙන් අනුමේයක් සාධනය කරා. මෙය ඊටා වැදගත් දුවේ පුතේ ඔබ විභාග වලට සූදානම් වෙද්දී. හොඳයි. අපි ඊළඟ ගණිත ගැටලුවට දැන් යමු වෙනවා. පුතේ මේ PQRS චතුරාශ්‍රයේ විකර්ණ ඡේදනය වෙලා තිබෙනවා ඕහිදී. දැන් අපි PS සහ QR සමාන බව සාධනය කරගන්න ඕනේ. කොහොමද සාධනය කරන්නේ? දී ඇති දත්ත භාවිතා කරමින්. PS සහ QR පාදයන් ත්‍රිකෝණ යුගලයක අංග ලෙස පවතින්නේ. එහෙනම් එම ත්‍රිකෝණ යුගලය හඳුනගෙන අංග සම කරා නම් අපිට අනුරූප අංග සමාන වන බැවින් PS සහ QR සමාන කරගත හැකියි. එහෙනම් දුවේ පුතේ අපි POS සහ QOR ත්‍රිකෝණ හඳුනගෙන මේක අංග සම කිරීම සඳහා යනවා. දැන් දත්තයන් සටහන් කරා. ඊළඟට දුවේ පුතේ සාධනය කළ යුත්ත සටහන් කරනවා. එය ගණිත ගැටලුවේ ඔබට ලබා දීලා තිබෙනවා. ඊළඟට දුවේ පුතේ අපි දැන් තර්ක කරලා හඳුනාගත්තා POS සහ QOR ත්‍රිකෝණයන් අංග සම කළ යුතු බව. දැන් දුවේ පුතේ එහෙනම් ත්‍රිකෝණ දෙකේ නම් දෙක සටහන් කරනවා. ඊට පස්සේ අපි සමාන වන අංග සටහන් කරනවා. එහිදී POQ ට සමානයි දත්තය ලෙස අපිට ලබා දීලා තිබෙනවා. ඒ වගේම SOOR ට සමානයි එයත් අපිට දත්තය ලෙස ලබා දීලා තිබෙනවා. මම පෙර ගැටලුවක සඳහන් කළ සේම දුවේ පුතේ දැන් පාද යුගල දෙකක් සමාන වුණාට පසුව ඉතිරි පාද යුගලය සමාන කරලා අංග සම කිරීමට හැකි. එහෙම නැත්නම් අන්තර්ගත කෝණ යුගලය තෝරාගත යුතුයි. මෙහිදී ඔබට ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් පුතේ අන්තර්ගත කෝණ යුගලය සමාන කරන්න පුළුවන් සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදුණු ප්‍රතිමුඛ කෝණ ලෙස POS සහ QOR අන්තර්ගත කෝණ යුගලය සමාන වෙනවා කියලා. එහෙනම් දුවේ පුතේ දැන් අපි මේ POS සහ QOR ත්‍රිකෝණයන් පාකෝපා අවස්ථාවෙන් අංග සමයි කියලා හඳුනා ගන්නවා. එහෙනම් දුවේ පුතේ ඉතිරි අනුරූපාංගයන් සමාන බැවින්
PS සහ QR පාදයන් අපිට සමාන කළගත හැකියි. හොඳයි දුවේ පුතේ, එතෙන්දිත් අපි තවත් අංග සමභාවිතයෙන් අනුමේය අවස්ථාවක් සාධනය කරමු. අපි අවසන් ගණිත ගැටලුවට යොමු වෙනවා අද දවසේ සාකච්ඡා කරන්න. දුවේ පුතේ හොඳින් බලන්න, මේ ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය D වෙනවා. දැන් දුවල පුතාලට AB පාදයේ BC පාදයට සමානයි කියලාත් දත්තේහි ලබා දීලා තිබෙනවා. දැන් අපිට සාධනය කළ යුතු අවස්ථා තුනක් දකින්න ලැබෙනවා. දැන් දුවේ පුතේ සාධනය කිරීමට පෙර අපි දත්තයන් සලකුණු කරගන්නවා නේද? ඒ වගේම සාධනය කළ යුතු අවස්ථා පිළිවෙලින් අපි සටහන් කරනවා. ඊට පස්සේ පළමු සාධනය කළ යුතු අවස්ථාව කුමක්ද? ABD සහ BCD ත්‍රිකෝණයන් අංග සම කළ යුතු බව. දැන් දුවේ පුතේ එහෙනම් අපි පළමු සාධනයට යොමු වෙනවා. බලන්න. මේ ත්‍රිකෝණ දෙක නම් කරගෙන එහි සමාන වන අංගයන් හඳුනාගෙන අපි සටහන් කරගන්නවා. මොනවද සමාන අංගයන්? AB සහ BC පාද යුගලය සමානයි. දත්තය. ඒ වගේම AD සහ CD පාද යුගලය සමානයි. දැන් දුවේ පුතේ ඊළඟට මේ ත්‍රිකෝණ දෙකටම BD පාදයේ පොදු පාදයේ ලෙස පවතින බැවින් එම පාද යුගලයත් සමාන වෙනවා. දැන් දුවේ පුතේ ABD සහ BCD ත්‍රිකෝණයන් පාපාපා අවස්ථාවෙන් අංග සමයි කියලා අපි හඳුනා ගන්නවා. එහෙනම් පළවෙනි පියවර සාධනය කරා. ඊළඟට දුවේ පුතේ මේ AC සහ BD සල රේඛාවන් ලම්බ වන බව තමයි අපිට සාධනය කරන්න ඕන. මේ ලම්බ වෙනව නම් පුතේ රේඛා දෙකක්, එම රේඛා දෙක හරියටම ඍජු කෝණයක් සෑදෙනසේ හමු වෙලා තිබෙන්න ඕන. එහෙනම් දැන් අපි මේ D ශීර්ෂයේදී සෑදෙන කෝණයන් ඍජු කෝණයන් කියලා අපි සාධනය කළගත යුතු වෙනවා. එහිදී අපිට පේනවා දුවේ පුතේ මේ ADB සහ BDC කෝණයන් සමානයි. ඇයි? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංගයන්. ඊළඟට දුවේ පුතේ ඔබ ඉගෙනගෙන තිබෙන ජ්‍යාමිතික කරුණු වලට අනුව ඔබ දන්නවා මේ ADB සහ BDC කෝණයන් සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ යුගලයක්. එහෙනම් සරල රේඛාව මත පිහිටන බද්ධ කෝණ අංශක 180ක ඓක්‍යයකින් යුක්තයි. දැන් දුවේ පුතේ බොහොම සරල තර්කයක් අපි ගොඩනගනවා. කෝණ යුගලයක් සමානයි. එම කෝණ යුගලයේ අගේ ඓක්‍යාංශක 180යි. එහෙනම් කෝණ යුගලය ඍජු කෝණ වෙනවා. නැත්නම් අංශක 90 බැගින් වෙනවා. එහෙනම් දුවේ පුතේ දැන් අපේ අවශ්‍යතාවය අපි ඉෂ්ට කරගත්තා තර්කානුකූලව. එහෙනම් දුවේ පුතේ ඒ අනුව අපිට AC සහ BD සරල රේඛාවන් ලම්බ වන බව හඳුනා ගන්න පුළුවන්. අපි තුන්වෙනි කොටස ලෙස අපිට ලබා දුන්නේ මේ ABC සම්පූර්ණ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ BD රේඛාව මගින් සමච්ඡේද කරන බව. දැන් දුවේ පුතේ මේ BD රේඛාවෙන් අපිට ත්‍රිකෝණ දෙකකට වෙන් වෙනවා ABC ත්‍රිකෝණය. මොනවද ඒ ත්‍රිකෝණ යුගලය? ABD සහ BCD ත්‍රිකෝණය. එම ත්‍රිකෝණයන් වර්ගඵලයෙන් සමාන නම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය BD සරල රේඛාව මගින් සමච්ඡේද කරනවා කියලා බොහොම පහසුවෙන් කියන්න පුළුවන්. දැන් දුවල පුතාලට මතකයි පළමු පියවරේදී ABD සහ BCD ත්‍රිකෝණයන් අංග සම කරා. එහෙනම් අංග සම දුවේ පුතේ වර්ගඵලයෙන් සමාන වෙනවා ඒ ත්‍රිකෝණ යුගලය. එහෙනම් අපිට ඒ අනුව ABC ත්‍රිකෝණයේ වර්ගඵලය BD සරල රේඛාව මගින් සමච්ඡේද වන බව සාධනය කරලා අවසන් කරන්න පුළුවන්.
දැන් දුවේ පුතේ අපි අද දවසේ තාම වැදගත් ජ්‍යාමිතික පාඩමක් සමග ඔබ එකතු වුණා. ඉතින් මේ පාඩම තවදුරටත් අධ්‍යයනය කරලා තවත් මෙවැනි ගැටලු වලට පිළිතුරු සපයන්නට ඕන. ඒ සඳහා මම පොඩි යෝජනා දෙකක් ඔබට ඉදිරිපත් කරනවා. ඒ තමයි දුවේ පුතේ පෙළ පොතේ ඔබේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ 5 වෙනි පාඩමේ සියලු අභ්‍යාසයන්ට ඔබ පිළිතුරු සපයන්න ඕන. ඒ වගේම දුවේ පුතේ 2016 සිට 2019 තෙක් වූ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සොයාගෙන අංග සම පාඩමට අදාළව ලබා දීලා තිබෙන ප්‍රශ්න තෝරගෙන ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒ අනුව ඔබට තවත් මේ ප්‍රශ්න වල යෙදෙමින් මේ පාඩම අධ්‍යයනය කළ හැකි වෙනවා. අපි අද දවසේ පාඩමේ අවසානයට පැමිණලා තිබෙනවා. ඉතින් මගේ ප්‍රාර්ථනය මම මුලින් හඳුන්වලා දුන්න යුක්ලිඩ් නම් ශ්‍රේෂ්ඨ ගණිතඥයන් වගේ ගණිතඥයනුත් ඔබ අතරින් බිහි වේවා. ඒ වගේම දුල පුතාලා අතරින් මේ අපේ පුංචි රට බබලවන්න පුළුවන් තරු බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ පාඩමෙන් ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.